හොඳයි පුතේ අපි එහෙනම් පළවෙනි ප්‍රශ්نين පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ අහනවා බිඳුව සිට 7 දක්වා බිඳුව සිට 7 දක්වා ඉලක්කම් භාවිත අනුලක්ෂණ සහිත සංඛ්‍යා පද්ධතිය කුමක්ද කියලා පුතේ ප්‍රශ්නේ අහන්නේ. ඔව් බොහොම ලේසි ප්‍රශ්නයක් අපි දන්නවා මොකක්ද දෙන්න ඕනේ එකට. ඔව් අෂ්ටමය පද ඕකේ. ඉන්න පුතේ මම පුතේ උත්තරේ එන්න ඕනේ අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය කියන එක තමයි. අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය කියන එක තමයි පුතේ පළවෙනි එකට පිළිතුර වෙන්න ඕනේ. අපි දන්නවා ද්විමය කියලා කිව්වම සංඛ්‍යා අනුලක්ෂණ 2යි 0.1යි. අෂ්ටමී කියවහම 0.7 දක්වා 8යි සංකේත 8ක් තියෙනවා. දශමී කියවහම 0 ඉඳන් 9 දක්වා අනුලක්ෂණ 10යි. අපි ඊට පස්සේ ගත්තොත් 0 ඉඳන් 15 දක්වා 16ක් තියෙන එක අපි ෂට් දශමී කියලා කියනවා. එහෙනම් මතක තියාගන්න සංකේත ප්‍රමාණය අනුව තමයි සංඛ්‍යා පද්ධතිය තීරණය වෙන්නේ. B ප්‍රශ්නේ අහන එකක් තමයි දශමීය සංඛ්‍යාවක් දීලා තියෙනවා. ඒක අපි අෂ්ටමීය සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා අහනවා. ඔව්. ඒතර 158 කියන එක මොකද කරන්න ඕනේ මට පුතාලා කියන්න. මොකද කරන්න ඕනේ? මේක ඔව්. එක ක්‍රමයක් තමයි අපිට 8න් බෙදාගෙන යන්න පුළුවන්. හරි එතකොට අපි කිව්වොත් එහෙම 158 කියන එක මම බෙදුවොත් 8න් ඔව් කීයද දෙන්නේ බෙදුපයි කියන පුතේ කීයද දෙන්න ඕනේ 158 8න් බෙදුවොත් කීයද දෙන්න ඕනේ 8 වරක් කීයද 1 8යි 78ට 8 වරක් 19 9යි නේද එතකොට 19ක් එන්න ඕනේ
එහෙනම් 19 කියන එක මෙතෙන්ට එන්න ඕනේ පුතේ 19ක් තමයි එන්න ඕනේ. ඉතිරි කීයද ළමයි? 6යි. 6ක් ඉතුරු ඒතර එන්න ඕනේ. ඊට පස්සේ අපි මේකත් ඒතර බෙදීමක් එන්න ඕනේ. මම බෙදීම ලියලා ඉන්නම්. එතකොට 8 අපි බෙදුවොත් 19 ඉතිරි 6ක් එනවා. ඊට පස්සේ ඒකම අපි ගත්තොත් නේද? එහෙනම් 19ත් අපි 8න් බෙදුවොත් ඔව් 19 8න් බෙදුවොත් කීයද දෙන්නේ? 8 වරක් එක ලේසි නේද? කීයද දෙන්නේ? දෙකක් නේද? 8 වරක් 2 16 ඉතිරි කීයද දෙන්නේ? ඔව් 3ක් ඉතිරි. හරි? ඒතර ඒකත් අපි දෙකෙන් බෙදුවොත් දැන් මේක 19 8න් බෙදලා ඊට පස්සේ දෙවෙනි එකත් අපි ওই විදිහට මටෙන් බෙදුවොත් මේක නම් බෙදන්න අවශ්‍යත් නෑ මේ පියවර නම් නමුත් මම අර අපි පුරුද්දක් විදිහට ලියන නිසා ලියනවා. ඔව් මේ කියනවා 0.2යි කියලා. මේ පියවර අවසාන පියවර අත්‍යවශ්‍ය නැහැ මේ වගේ එකදී නමුත් අපි තියරි එක කතා කරද්දී කතා කරා මේක එන 8 කියන එකෙන් දෙවරක් වුණා දෙවරක් 0.2යි. එහෙනම් අවසාන පිළිතුර මොකක්ද එන්න ඕන පුතේ? අපිට කියන්න පුළුවන් 236 ඔව් 8 පාදයෙන් කියලා උත්තරේ පාදයට එක්ක ලියවෙන්න ඕන. මතක තියාගන්න පාදයට එක්ක 236 8 කියන එක තමයි පිළිතුර එන්න ඕනේ. හරි. මේක එක ක්‍රමයක්. තව ක්‍රමයක් කියන්න මට. කවුරු හරි? 8න් බෙද 8 චක්‍රේ බැරි අය. ඔව්. දෙකෙන් බෙදුවොත් කොහොමද ගන්නේ? අවශ්‍ය නම් කෙනෙකුට කරන්න තිබුණා මේක දෙකෙන් බෙදලා තුනේ ගොඩවල් වලට වෙන් කරලත් හදන්න තිබුණා. මම ඒකට ටක් ගාලා කියලා දෙන්නම්. මේක අපි 8න් නෙමෙයි දෙකෙන් බෙදනවා. ඒතකොට දෙකෙන් තමයි 158 බෙදන්නේ. ඒතකොට 158 දෙකෙන් බෙදුවොත් දෙවරක් 7 14යි 18 දෙවරක් 9 18යි ඉතිරි නැති වෙනවා. එතකොට මේකත් අය මම දෙකෙන් බෙදුවොත් හරි මම මේකත් අය දෙකෙන් බෙදුවොත් දෙවරක් 3 6යි 19ට දෙවරක් 9 18යි ඉතිරි 1යි. ඒකත් මම දෙකෙන් බෙදුවොත් හරි 39ට දෙවරක් ගත්තොත් දෙවරක් 1 2යි හරි ඒතර 19ට දෙවරක් 9 18යි ඉතිරි ඒත් එකක් එනවා. අයත් මම දෙකෙන් බෙදුවොත් දෙවරක් නේද 9 18යි ඉතිරි 1යි 9ට දෙවරක් 4 8යි ඉතිරි 1යි අය ගත්තොත් 4ට දෙවරක් 2යි ඉතිරි නැහැ. අය පාරක් මම දෙක ගත්තොත් දෙවරක් ඔව් 1යි ඉතිරි නැහැ. හරි හරිද මම වැරද්දුවද ඒක? 4ට දෙවරක් 2යි ඉතිරි නැහැ. දෙකට දෙවරක් 1යි ඉතිරි නැහැ. අවසාන එක ගත්තොත් අය දෙකෙන් බෙදුවොත් ඔව් එකට දෙකේව නැහැ ඉතිරි එකක් කියලා. මම මේ බෙදීම් සලකුණු නැතුවයි පුතේ දැම්මේ මම මේක දැන් දාන්න. ඔයගලන්ට අපහැදිලුණාත් දන්නේ. හරි මම බෙදීම් සලකුණු ටික දැක්මොත් අපි මුලින්ම කරේ 158 දෙකෙන් බෙදුවා 79 ඉතුරු නැහැ. අයත් 79 දෙකෙන් බෙදුවා 39 ඉතිරි 1යි. 39 දෙකෙන් බෙදුවා 19 ඉතිරි 1යි. 18 දෙකෙන් බෙදුවා 9 ඉතිරි 1යි. 9 දෙකෙන් බෙදුවා දෙවරක් 4 8යි ඉතිරි 1යි. 4 බෙදුවා දෙවරක් 2යි ඉතිරි නැහැ. 2 බෙදුවා 1යි ඉතිරි නැහැ. හරි අවසානට දෙවරක් 1 කියන එකට බිඳුවයි ඉතිරි 1යි. එහෙනම් මේ ඔක්කොම ටික අපි ඔව් ලිව්වොත් ඔව් අනෙක් දිශාවට අපිට ලියන්න පුළුවන් සංකේත විදිහට 1යි
බිඳු 2.1.1.1.1 බිඳුවයි කියන එක. හැබැයි අපි දන්නවා මේකේ අක්ෂරමය කරන්න 3 ගොඩවල් වෙන් කරන්න ඕනේ. එහෙනම් මම 3 ගොඩවල් වෙන් කරන්න ගියොත් මේකට මට තව බිඳුවක් දාන්න වෙනවා. එහෙම දැම්මොත් පුතාලට මතක ඇති මම කිව්වා මේ තියෙන්නේ 1, මේ තියෙන්නේ 2, මේ තියෙන්නේ 4 ඊ ස්ථානියගේ ගත්තොත් එහෙනම් 4යි 2යි 6යි. ඒ වගේම හිතුවොත් මෙතන 2යි 1යි 3යි. හරි මෙතන තියෙන්නේ 1යි 2යි 2යි. එහෙනම් 236 කියන එක අපිට පිළිතුර විදිහට එන්න ඕන. right. එහෙනම් පුතාලා මේ අතරේ මට උත්තරේ වල තියෙනවා කට්ටිය chat එකේ බොහොම හොඳයි. පුතාලට මේක වැරදුනා නම් මේක හරියටම ඔළුවට දාගන්න ඕනේ. විභාගෙදි වරද්ද ගන්න බෑ. right. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස අපිට දීලා තියෙන අනුකලිත පරිපථයක්. මේ අනුකලිත පරිපථයක් කියලා කියන්නේ අපි ద్వාර ගැන කතා කරලා ద్వාර කිහිපයක් සහිතව එකට එකතු කරලා හදන පරිපථයක් තමයි මේ පුතාලා දැකලා තියෙන්නේ. මට කවුරු හරි කියන්න පුතේ මේ ගේට්ටුවට අපි කියන නම මොකද්ද? මේ ద్వාරයට කියන නම. ඔව් නැන් ద్వාරය. නිසල් උත්තර දීලා තියෙනවා නැන් ద్వාරය. නැන් කියලා කියන්නේ ඇන් දෙකට not එකක් දාපුවම එන නැන් ద్వාරය. පළවෙනි ප්‍රශ්නේ අහනවා 1 2 3 යන තුඩු වලට එකට මං හිතන්නේ මේකේ එන්න ඕනේ බිඳුව කියන එක. එකට 10ක් එන්න බෑ. දෙකට එක. එහෙම වෙන්න ඕනේ පුතේ. මේකේ ඉන්න මගේ අනිත් ඉංග්‍රීසි මීඩියම් පේපර් එක තිබුණා. ඔව් එකට බිඳුව දෙකට එක කියලා තියෙනවා. ඒක හදා ගන්න පුතේ. එකට බිඳුව මෙතෙන්ට එන්න ඕනේ එකට බිඳුව කියලා දෙකට එක නා. තුන්වෙනියගේ මොකද්ද කියලා මට chat එකේ වань. එකට බිඳුවලු මෙන්න මේ ඉන්පුට් ආදානයේ බිඳුවයි කියලා කියනවා. දෙකට එකයිලු මෙන්න මේකේ ආදානය එකයි කියලා කියනවා. එහෙමනම් අහනවා මේකේ අවුට්පුට් එක මොකක්ද කියලා. අපි දන්නවා NAND ගේට්ටුවන් නම් ආදාන A සහ B නම් මේකෙදි වෙන්නේ AB වල ගුණිතේ බා කියන එකයි. පුතාලට මතක නම් n ద్వාරයක් කියලා කියන්නේ කිසියම් විචාර දෙක ගුණිතයේ අනුපූරක අගය කියන එකයි. A.B bar. ඒ කියන්නේ මේකෙදි එන්න ඕනේ ඔව් මොකක්ද එන්න ඕනේ? බිඳුව ගුණ වෙනවා එකකින්නේ මේ දෙක ගුණ වෙන්න ඕනේ. ඒක අනුපූරක අගය. බිඳුවයි එකයි ගුණ වුණොත් කීයද ළමයි? බිඳුවයි. බිඳුවේ අනුපූරක අගය කීයද එහෙනම්? ඔව් එකේ අනුපූරක අගය බිඳුවයි බිඳුවේ අනුපූරක අගය එකයි. එහෙනම් බිඳුවේ අනුපූරක අගය කියලා කියන්නේ මේ බිඳුවයි එකයි ගුණ කරපුවාම එන්නේ බිඳුවයි ඒකේ අනුපූරක අගය කියලා කියන්නේ එකයි. එහෙනම් පිළිතුර එකක් වෙන්න ඕනේ. ඊළඟට ප්‍රශ්නේ කියලා කියනවා 11 12 13 තුඩු සැලකූ විට 11 බිඳුව නම් 12 එක නම්. මේකෙදි කියනවා 11 බිඳුව නම් 12 එක නම් මොකක්ද 13 කියලා අහනවා. හොඳයි අර මම කලින් කියපු කතාවට මම ආයෙ පාරක් එන්නම්කෝ. මොකද මම කලින් කිව්ව කතාව? කලින් කිව්ව කතාව තමයි මේ n ద్వාරයක සත්‍යතාවයෙන් අපි පටන් ගත්තොත්. මොකද මම එහෙම කිව්වේ විය හැකි සියලු අවස්ථා මේ වගේ ප්‍රශ්නවලදී විය හැකි සියලු අවස්ථා බලන්න. අපි දැනට ගමු ඉන්පුට් දෙක AB කියලා. හරි. ඉන්පුට් දෙක ගන්නවා මම AB කියලා.
ඉන්පුට් දෙක ගන්න මම A සහ B එහෙනම් ප්‍රතිදානේ මම Q කියලා කිව්වොත් Q කියලා කියන්නේ AB ගුණිතේ බා මම ඔහොම විදිහට දාන්නේ එතකොට මම දන්නවා A වලට එන්න පුළුවන් සියලු අවස්ථා බිඳුව 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 එක බිඳුව අපි සත්‍යතාවක අඳිද්දි මේක කතා කරා එක ඕවා තමයි විය හැකි සියලු අවස්ථා එහෙනම් Q මොනවා වෙනවද හිතලා බලන්න බිඳුවයි ගුණ කරා කීයද ළමයි බිඳුවයි බිඳුවේ අනුපූරකය එකයි එකයි බිඳුවයි ගුණ කරා කීයද ළමයි බිඳුවයි බිඳුවේ අනුපූරකය කීයද එකයි එකයි බිඳුවයි ගුණ කරා කීයද ළමයි බිඳුවයි බිඳුවේ අනුපූරකය එකයි එකයි ගුණ කරා කීයද එකයි එකේ අනුපූරකය බිඳුවයි එහෙනම් පුතාලට මෙතනදී පේනවා අපි ප්‍රතිදානයේ බිඳුව වෙන්න නම් ආදාන දෙක මොකක් වෙන්න ඕන? ඔව් දුලංග ආදාන දෙක මොකක් වෙන්න ඕන? ප්‍රතිදානයේ බිඳුව වෙන්න නම් නැන්දු වාරයකදී ආදාන දෙකට මොකක් වෙන්න ඕන? ආදාන දෙකම එක වෙන්න ඕනේ නේද? ඔව් ආදානම් දෙකම ඉන්න ඕන නම් ඔන්න බිඳුවයි 12 එකයි එහෙනම් 13ත් එක වෙන්න ඕනේ. එහෙනම් 13 වෙනි එකටත් අපිට පිළිතුර එන්න ඕනේ එක කියන එක. හරි? 13 කියන එකටත් පිළිතුර එන්න ඕනේ එක කියන එක. right. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නට යමු. තුන්වෙනි කොටස. sorry. වදන් සැකසීමේ වලාකුළු පරිගණන සංකල්පය ක්ලවුඩ් කම්පියුටිං භාවිත කිරීමේ වාසි දෙකක් ලියන්න. ඔව් කියන්න බලන්න ඉස්සෙල්ලම මොනවද වාසි? chat එකේ දාන්න බලන්න. හොඳයි. එහෙනම් උත්තර කීපයක් ඉවලා තියෙනවා. ඔව්. පළවෙනි එක තමයි වලාකුළු පරිගණනය තාක්ෂණය නිසා අපිට පරිගණකය තුල
කිසියම් වැඩසටහනක් ස්ථාපනය කරන්න අවශ්‍ය වුණේ නැහැ. අපි සාමාන්‍යයෙන් නේද ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න ඕන. එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වන්නේ පරිගණකයක් සහ වෙබ් බ්‍රවුසරයක් පමණයි. එහෙනම් අපිට පළවෙනි වාසියේ විදිහට මේකෙදි ලියන්න පුළුවන්. හරිද? මේකේ පළවෙනි එක විදිහට අපිට ලියන්න පුළුවන්. එහෙනම් මේක යටතේ අපි කතා කරන්න යනකොට පළවෙනි එක තමයි මෘදුකාංග ස්ථාපනය කළ යුතු නැත. එක වාසියක්. දෙවෙනි එක ඔව් පුතාලගේ උත්තර දිහා බැලුවොත් ඔව් මතකයේ ඉඩක් අවශ්‍ය කරන්න ඕනේ පරිගණක මතකයේ කියන්නේ අත්‍තරම කිව්වොත් අපිට හાર્ඩ් ඩිස්ක් එක පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේම නැහැ. ඊළඟට අපි ගත්තොත් එහෙම ඔව් අන්තර්ජාලය තුල තැම්පත් කර ගැනීමෙන් නේද? අන්තර්ජාලය තුල තැම්පත් කර අවශ්‍ය ඕනෑම ස්ථානයක සිට ඕනෑම උපකරණයකින් අන්තර්ජාලය තුල තැම්පත් කරපුවාම පුතේ අපිට ඕනෑම ස්ථානයකින් නම් ඕනෑම උපකරණයකින් ඕනෑම වෙලාවකදී දත්ත ලබා ගත හැකියි. හරි
එහෙනම් පොතේ තව උත්තර ඔයගොල්ලෝ දීලා තිබ්බා හොඳයි. අපි ගත්තොත් අපිට කියන්න පුළුවන් එහෙනම් ඔව් මේ ස්ථාපනය කරන නිසා අපිට අවශ්‍ය ඕනෑම තැනක ඉඳන් අවශ්‍ය වෙලාවක මේක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. උතුකම් ස්ථාපනය කරන්න අවශ්‍ය නැහැ. හොඳයි. හතරවෙනි ප්‍රශ්නට යමු පුතේ එහෙනම් පරම්පරාව අනුව මේ භාවිතා කර තාක්ෂණය අහනවා. ලේසි ප්‍රශ්න ටිකක් උත්තර ටිකටක් ගාලා කියමු. පළවෙනි පරම්පරාවේ ඉන්න ඕන මොකද්ද? රික්තක නල කියන එක තමයි එන්න ඕන පුතේ. දෙවෙනි පරම්පරාවේ ट्रांसिस्टर දෙවෙනි පරම්පරාවේ තිබුණේ පුතේ ट्रांसिस्टर කියන එක. තුන්වෙනි පරම්පරාවේදී අනුකලිත පරිපත හතරවෙනි පරම්පරාවේදී විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත කියන එක ඉන්නවා. හරි පුතේ. එහෙනම් ওই ටික තමයි පරම්පරාවනෝ තියෙන විශේෂයෙන් අපි තාක්ෂණ කිව්වහම ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ගැන තමයි මෙතනදී අදහස් කරලා තියෙන්නේ. right. පස්වෙනි එකට අපි යමු පුතේ. පස්වෙනි එකේ අහනවා ප්‍රකාශනය කියවා බලා ප්‍රකාශන නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න කියලා කියනවා. පද්ධතියක් යනු යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා නිරන්තර අන්තර්ක්‍රියාකාරීත්වයේ යුතු සංඝටක සමූහයක එකතුවක්. ඔව් පුතේ. පද්ධතියක් කියලා කියන්නේ කිසියම් පොදු අරමුණක් සඳහා තමයි පාවිච්චි කරන්නේ. අන්තර්ක්‍රියාත්මක තියෙන සංඝටක සමූහයක් තියෙනවා. හරි. අපි ගත්තොත් අපේ ශරීරයේ ස්නායු පද්ධතිය කියලා නේද? ඒ කිසියම් අරමුණක් සඳහා තමයි ඒ කර්තව්‍ය සිද්ධ වෙන්නේ. සංඝටක සමූහයක් තියෙනවා. එහෙනම් අපිට පළවෙනි එක හරි කියලා කියන්න පුළුවන්. තොරතුරු පද්ධතියක් යනෝ තොරතුරු දත්ත අන්න වැරදි. දත්ත තොරතුරු දත්ත නෙමෙයි. ඒ නිසා B කියන ප්‍රකාශනයේ වැරදි. දැන් මම උත්තර දෙන්න කලින් පුතාලා උත්තර දෙන්න ඕනේ. හැම වෙලෙම chat එකේ දාන්න වැරදුනට කමන්නේ. ළඟට C මිනිසා තම දෑතින් සකස් කර ප්‍රතිදාන ලබා දෙන පද්ධතිය අත්‍යවුරු පද්ධති ලෙස හැඳින්වේ. ඒක හරි පුතේ. අපි සාමාන්‍යයෙන් අතින් කරන දේවල් වලට කියනවා අත්‍යවුරු කියලා. ඕනෑම පද්ධතියක ආදාන සැකසීම සහ ප්‍රතිදාන ලෙස මූලික සංඝටක තුනක් සමන්විත වේ. මේකත් හරි පුතේ. එහෙනම් මතක තියාගන්න. ඕන ඔය ටික තමයි උත්තර විදියට එන්න ඕනේ. right. හොඳයි. ඇත්තටම කියනවනම් මේ 6 වෙනි ප්‍රශ්නේ අදාළ තොරතුරු සමහර ඒවා අපි කතා බහ කළා නේ. උදාහරණයක් විදිහට වසම් නාමය කියන එක අපි කතා කරන්නේ තව ඉදිරියට. හැබැයි ඔයගොල්ලන්ගේ සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ. පුතාලා එන මට කියන වසම් නාමය කිව්වොත් මේ දීලා තියෙන හතරෙන් කෝක වෙන්න පුළුවන්. වසම් නාමය කියලා කියන්නේ අපි ඉංග්‍රීසි කියන ඩොමේන් නේම් කියලා. ඒ ඩොමේන් නේම් එකක් කියලා කියන්නේ මොකක්ද? ඔව් මෙන්න මේ www.etaksalawa.com කියන එක තමයි වසම් නාමය වෙන්නේ. ඒකෙනුත් පුතේ මතක තියාගන්න මේ LK කියන එකට කියන්නේ ලංකාව කියන එක. අපි කියන ඉහළ වසම් නාමය කියලා. මේ ලංකාව ඇතුලේ රාජ්‍ය ආයතන යටතේ තියෙන මිනිස්ට්‍රි ඔෆ් අධ්‍යාපන අමාත්‍යාංශය තමයි මේ ඉතලාව තියෙන්නේ. මේ යම් කිසියම් පිළිවෙලක් අනුව තමයි හැදෙන්නේ. B සෙවම් යන්ත්‍රය. ඔගොල්ලෝ දන්නවා දැන් ගත්තාම සර්ච් එන්ජින් කියොත් අපි හැමෝම කතා බහ කරේ Google ගැන පමණයි. හැබැයි Google එක එන්න කලින් උදාහරණයක් විදිහට මම පුතාලගේ වයසේදී අපි පාවිච්චි කරේ මේ Yahoo කියන සෙවම් යන්ත්‍රය. එහෙනම් Yahoo කියලා කියන්නේ සෙවම් යන්ත්‍රයක්. C
වෙබ් සංවර්ධන ක්‍රියාවලිය අධියරක් මේකත් පුතේ ඔයගොල්ලන්ට තාම කෙරලා නැහැ. ඉස්සරහට එන එකක් නඩත්තු කිරීම කියන එකයි ඉන්නේ. හරි? අවසානයේ කනම් ඔයගොල්ලන්ට ගෙස් කරන්න පුළුවන් වෙබ් බ්‍රවුසර් එකක් කියලා කියන්නේ Google Chrome කියන එක තමයි පුතේ පිළිතුර වෙන්න ඕනේ. එහෙනම් උත්තර ටික සකස් කරගන්න මෙන්න මේ ආකාරයේ. හොඳයි. අපි 7 වෙනි ප්‍රශ්නෙට යමු. 7 වෙනි ප්‍රශ්නේදී අපි කතා කරන්න පුතේ පරිගණක ජාල සම්බන්ධයෙන්. ඒතර මේ පරිගණක ජාල අපි භෞතිකව මේ නිර්මාණය කරන ආකාරයට අපි කියනවා ජාල ස්ථල විද්‍යාව කියලා. හරි? ජාල ස්ථල විද්‍යාව කියලා කියනවා. එතකොට මේකේ අහන්නේ මේ දීලා තියෙන රූප සටහන අදාළව ජාල ස්ථල විද්‍යාව මොකක්ද කියලා. ඔව්. මොකක්ද මේකට කියන්නේ? ඔව් මේකට අපි කියනවා තරු ආකාරය කියලා. හරි? මේකට අපි කියන්නේ තරු ආකාරය. මේ තරුවක ආකාරය. මේක තරු ආකාරයේ එහෙම නැත්නම් අපි ස්ටාර් ටොපොලොජි කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මේ ආකාරයේ පරිගණක ජාලය. මට කියන්න මේ තරු ආකාරයේ ජාලයක් ඔගොල්ලෝ හඳුනගන්නේ කොහොමද? තරු ආකාරයක්. තරුවක් ආකාරය කියන්නේ ඔගොල්ලෝ හඳුනගන්නේ කොහොමද? ඔව්. පද්ධතිය තුල එහෙම නැත්නම් මේ ජාලය තුල තියෙන සියලුම පරිගණක සම්බන්ධ වෙන්නේ කිසියම් මධ්‍ය පරිගණකයක නම් අන්න ඒක තමයි වැදගත්. මධ්‍ය පරිගණකයක නම් අපි ඒක කියනවා තරු ආකාරය කියලා. දැන් මේකේ ගත්තොත් පුතේ මේ C කියන තැනට තමයි සම්බන්ධ වෙන්නේ. මේක මේ C කියන එක පරිගණකයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජාල උපකරණයක් වෙන්නත් පුළුවන්. එහෙනම් B කොටසදී අහනවා C සඳහා භාවිතා කළ හැකි උපාංග දෙකක් කියන්න කියලා. ඔව් මොනවද වෙන්න පුළුවන්? ඔව් සුචය කියන එක කියන්න පුළුවන්. මාර්ගකයේ හබ් එක නේද? මේ ඕන එකක් කියන්න පුළුවන්. මේකෙදී හබ් කියලා කියන්න පුළුවන්. ස්විච් කියලා ස්විච් ඉංග්‍රීසියෙන් කියන්නේ. රවුටර් කියන්න පුළුවන්. මේ ඕනෑම උපකරණයක් අපිට ගන්න පුළුවන් රවුටර් කියන එකට අපි සිංහලෙන් කියනවා මාර්ගකය. මේ හබ් එකට අපි කියනවා නාභිය කියලා. සිංහලෙන් කිව්වොත් නාභිය සුචය මාර්ගකය කියලා තමයි අපි මේවට කියන්නේ. මේ ඕනෑම එකක් වෙන්න පුළුවන් උපකරණ දෙකක් තමයි මේකෙදි අහන්නේ. right. අටවෙනි ප්‍රශ්නෙට අපි යමු එහෙනම්. අටවෙනි ප්‍රශ්නේ මේ ප්‍රකාශ සුළු කර දක්වන්න කියලා කියනවා. මේක අංක 1ට දැනගන්න ඕන එකක් තමයි මේ ඉස්සලම ඔපරේටර්ස්. එහෙම නැත්නම් මේ සංකල්ප අපි අඳුර ගන්න ඕනේ. දැන් මේකේ තියෙනවා 6 එකතු කිරීම 15 mod 4 කියලා. mod කියන්නේ මොකද්ද? කවුරු හරි මට කියන්න mod කියන්නේ මොකක්ද? modulus කියන එක. ඒ කියන්නේ කිසියම් සංඛ්‍යාවක් බෙදා ඉතිරි වෙන අගය කියන එක. මම මෙහෙම කියන්නම්කෝ. හරි? 10 mod 3. දැන් මේකේ අදහස තමයි 10 3න් බෙදූ විට ඉතිරි අගය කීයද ළමයි? 10 3න් බෙදූ විට ඉතිරි අගය කීයද? 10 mod 3 කීයද? 10 3න් බෙදුවම ඉතුරු අගය කියන්නේ කොහොමද? එකක් වෙන්න ඕනේ. එහෙනම් මේකෙදි 15 mod 4 කිව්වොත් මතක තියාගන්න මුලින්ම ප්‍රමුඛතාවය දෙන්න ඕන mod කියන එක අපි කලින් කරලා තියෙන්න ඕනේ. එහෙනම් මම ලියනවා 6 එකතු කිරීම 15 mod 4. 15 4න් බෙදුව විට ඉතිරි අගය කීයද?
15 4න් බෙදූ විට ඉතිරියගේ කෝ ළමයි උත්තර දෙන්නේ නැහැ නේ ඔයගොල්ලෝ 15 4න් බෙදූ විට ඉතිරියගේ 15 4න් බෙදුවම කීයද වෙන්නේ 15 වරක් කීයක් එනවා sorry 4 වරක් කීයක් එනවා 15ට 3 12යි ඉතිරි 3යි එහෙනම් මේක ඉන්නේ 6 ධන 3 හරි මෙන්න මෙහෙම ලියවෙන්න දැන් 6 ධන 3යි කියලා කියන 6 3 එකතු වුනහම 9යි කියලා එනවා රයිට් මට B වලට උත්තරේ හොයලා දෙන්න ටක් ගාලා එහෙනම් මෙතන මොඩ් කියලා කියන්නේ බෙදා ඉතුරු වන අගය. මේක ලියා ගන්නකො ළමයි. මොඩ් කියලා කියන්නේ මොඩ් කියලා කියන එක ලියා ගන්න. ලියා ගන්න නැත්නම් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොඩ් කියලා කියන්නේ මොඩියුලස් කියන එක. බෙදා ඉතිරි වන අගය. තියාගන්න. මොඩ් කියලා කියන්නේ බෙදා ඉතිරි වන අගය. උදාහරණයට මේක ලියා ගන්න. හරි 10 3න් බෙදූ විට ඉතිරියගේ 1යි 10 3න් බෙදූ විට ඉතිරියගේ 1යි